තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස රූපංච පජානාති රූප සමුදයංච පජානාති රූප නිරෝධංච පජානාති රූප නිරෝධ ගාමිනී පටිපදංච පජානාති සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, පින්වත් සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උත්තරීතර ධර්මයෙන් ස්වල්පයක් හෝ ශ්‍රවණය කරගෙන ධර්ම ශ්‍රවණයේ උදාරතර කුසල සම්භාරයක් රැස් කර ගන්නට. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබට අපට මහා කරුණාවෙන් ධර්ම දේශනා කොට වදාළා. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය එක පැත්තක් තියෙනවා. ඒ තියෙන්නේ මෙලොව පරලොව සාර්ථක කරගෙන සත්පුරුෂයෙක් හැටියට කොහොමද ජීවත් වෙන්නේ කියන ඒ පැත්ත ප්‍රකාශ කරන ධර්මයන්. ආචාර ධර්ම, ලෝකේ යහපත් පැවැත්ම, හොඳ නරක මේව පාදක කරගෙන දේශනා කරපු ඒ බඳු දේශනාවන්ට අපි කියනවා සම්මුති දේශනාවන් කියලා. මවට සලකන්නට ඕන, පියාට සලකන්නට ඕන, මිනිස්සු හැටියට සත්පුරුෂකමින් ජීවත් වෙන්නට ඕන, දන් දෙන්නට ඕන. මෙන්න මේ වගේ දේශනාවන්ට කියනවා සම්මුති දේශනා කියලා. ඒ වගේම අති ගම්භීර වූ ලෝකේ යථාර්ථය විවරණය කරන නිවන් ප්‍රතිපදාව ප්‍රකාශමාන කරන දේශනාවන්ට කියනවා පරමාර්ථ ධර්ම දේශනා කියලා. අපිට ඍජුවම නිවන් අවබෝධ කරගන්නට උපකාර වෙන්නේ ඒ පරමාර්ථ දේශනා අවබෝධ කරගන්න එක. චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, පංචස්කන්ධය වැනි ධර්මයන් තමයි ඊට වස්තු වෙලා තියෙන්නේ. ඉතින් අද මේ පින්වතුන්ට දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඒ තථාගතයන් වහන්සේ නිවන් ප්‍රතිපදාව පිළිබඳව දේශනා කළ පරමාර්ථ ධර්ම ගණයට අයත් වන දහම් කරුණු රැස් කරගත්ත ඒ පිළිබඳව ප්‍රකාශ කරන ධර්ම දේශනාව. ඉතින් ඒ නිසා හැමදෙනාම ඊටමත් සිහියෙන්, ඊටමත් නුවණින්, හොඳ විමසන නුවණින් මේ දහම් කරුණු ටික අහගන්නට, ඒවා සිටි දරා ගන්නට, හොඳින් විමසන්නට උත්සාහවත් වෙන්නට ඕන. පින්වතුනි, හරීම ලස්සන සූත්‍ර දේශනාවක් සඳහන් වෙනවා ආසිවිසෝපම සූත්‍රය කියලා. බොහොම මිහිරි, අහන් ඉන්න ආසහිතන, මතකයේ හිටින ඒ ආසිවිසෝපම සූත්‍රයෙන් ඒ උපමාව ආශ්‍රය කරගෙන බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන පින්වත්නි සම්පූර්ණයෙන්ම නිවන් ප්‍රතිපදාවයි. අශෘතවත් ප්‍රතග්ජනයාගේ සිට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වන තැන දක්වාත් ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තමන්ගේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අරගෙන යන හැටිත්, ඒ වගේම ඒ උතුමන් වහන්සේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න ආකාරයත් මේ උපමාව ආශ්‍රයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. ඒ නිසා ඒ පරමාර්ථ ධර්ම කරුණු අවබෝධ කරගන්නට මත්තෙන් ඒ උපමාව කුමක්ද කියලා අපි තේරුම් අරගන්න වටිනවා. තථාගතයන් වහන්සේ යම් උපමාවක් දේශනා කරන්නේ ඒ ගැඹුරු කරුණු තේරුම් අරගන්නට වඩාත් පහසු වීම සඳහා.
පින්වතුනි මේ ආසීවිසෝපම සූත්‍රය මෙහිදී පෙන්වන්නේ කොහොමද? එක්තරා පුරුෂයෙක් ඉන්නවා වැරදිකාර පුරුෂයෙක්. මේ වැරදිකාර පුරුෂයාට රජ්ජුරුව දඬුවමක් දෙනවා. රජු දෙන දඬුවම තමයි ඊතා උග්‍ර විස සහිත, ඝෝර විස සහිත සර්පයින් 4 දෙනෙකුට උපස්ථාන කරන්නට කියලා. මේ ඝෝර විස සහිත, උග්‍ර විස සහිත මේ සර්පයන් 4 දෙනාට උපස්ථාන කරන්නට රජුරෝ බාර දුන්න. දැන් මේ පුරුෂයා ඉන්නවා, සර්පයෝ 4 දෙනා ඇවිල්ලා මේ පුරුෂයාව වෙලා ගන්නවා. එක සර්පයෙක් දකුණු බාහුව වෙලාගෙන, පෙනය පුප්පාගෙන සූසූ කියන හඬ අනුකරණය කරමින්, හඬ නගමින් පුරුෂයා දිහා බලාගෙන ඉන්නවා. අනෙක් සර්පයා අනිත් බාහුව වෙලාගෙන ඒත් පෙනය පුප්පාගෙන පිඹිමින් ඉන්නවා මිනිස්සයා දිහා බලාගෙන. ওই විදිහට සර්පයෝ 4 දෙනාම මේ පුරුෂයා වෙලාගෙන, පෙනය පුප්පාගෙන, දල දිගු කරමින්, සුසු හඬ නගමින් පුරුෂයා දෙස බලාගෙන ඉන්නවා. දැන් මේ මිනිස්සයාට තියෙන්නේ මේ ඝෝර විස සහිත, උග්‍ර විස සහිත මේ සර්පයන් 4 දෙනාට වෙලාවට කන්න බොන්න දෙන්නට තියෙනවා. වෙලාවට නහවන්නට ඕන, පිරිසිදු කරන්නට ඕන. වෙලාවට නිදි කරවන්නට ඕන. මේ විදිහට හැමදාකම වෙලාවක් කලාවක් නැතිව සර්පයන් පෝෂණය කරලා, ආරක්ෂා කරලා රැක බලා ගන්න එක තමයි මේ මිනිස්යාට දීලා තියෙන දඬුවම. පින්වතුනි හිතන්නකො කොහොම දඬුවමක්ද මේක කියලා. මේ එක සර්පයෙක් ඉන්නවා, මොහු දෂ්ට කළොත් එහෙම මුළු ශරීරයම තද වෙලා හරියට ගල් ගැහිලා වගේ ගිහිල්ලා ජීවිතක්ෂයටපත් වෙනවා. අනික් සර්පයා දෂ්ට කළොත් පින්වතුනි ඉටි ටිකක් ගින්නකට ඇල්ලුවා වගේ මුළු ශරීරයම දිය වෙලා යනවා. අනික් සර්පයා දෂ්ට කළොත් ඇඟ ගිනියම් වෙලා දුම් දමලා මිනිස්සයා මියදෙනවා. 4 වෙනි සර්පයා දෂ්ට කළොත් හරියට බොල් වී ටිකකට පිඹා වගේ මුළු ශරීරයම විසිරීලා යනවා. මේ තරම් භයානක සර්පය 4 දෙනෙකුට තමයි උපස්ථාන කරන්න කියලා රජුරෝ බාර දුන්නේ. තමන් කළ වරදට දඬුවමක් හැටියට සර්පයන්ට උපස්ථාන කරන්න කියලා බාර දුන්නට මේ මිනිස්යාට තේරෙන්නේ නැහැ මට දීපු දඬුවමක් මේක කියලා. මෙයා හිතනවා අනේ රජුරෝ මට ආභරණ දීලා මේ බලන්නකො දකුණු අත වෙලාගෙන තියෙන මේ මහා ආභරණය, වම් අත වෙලාගෙන අනික් ආභරණය, කකුල් වෙලාගෙන ආභරණ, මොනතරම් වටිනා ආභරණද රජුරෝ මට මේ දීලා තියෙන්නේ කියලා අර සර්පයින් ආභරණයන් වශයෙන් සලකාගෙන, තමන්ට දීපු ආභරණ හැටියට සලකාගෙන එහෙත් සියලු අපෝපස්ථාන ටික කර කර මේ පුරුෂයා ජීවත් වෙනවා. පින්වතුනි මේ මිනිස්යාගේ ජීවිතය පිළිබඳව හිතුවොත් එහෙම මොහොතකටවත් හිතන්න පුළුවන්ද සුවසේ ජීවත් වෙන, සුවකාමී ජීවත් වෙන, නිරුපද්‍රිතව ජීවත් වෙන කෙනෙක් කියලා. පින්වතුනි මොහොතකටවත් හිතන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ දරුණු සර්පයින් යම් මොහොතකදී කිපුණොත් ඒ මොහොතේම දෂ්ට කරනවා. දැන් තමන්ට දඬුවමට ලැබිච්ච මේ සර්පයින් ආභරණයන් වශයෙන් සලකාගෙන ඉන්න මිනිස්යාව දකිනවා එක්තරා සත්පුරුෂ මිනිසෙක්. මේ සත්පුරුෂයා ඇවිල්ලා කියනවා පින්වත ඔය ඔබට ලැබිලා තියෙන්නේ ආභරණ නෙමෙයි. ඔය ඝෝර විස සහිත සර්පය 4 දෙනෙක්. ඔබ කොයිතරම් උපස්ථාන කළත් ස්වල්ප ප්‍රමාදයක් ඇති මේ සර්පයින් ඔබට දෂ්ට කරනවා. කොච්චර කන්න බොන්න දුන්නත්, කොච්චර අපෝපස්ථාන කරත්, සියවසක් මෙහෙම උපස්ථාන කළත් එක මොහොතක් ප්‍රමාද වුණොත් සර්පයා බලන්නේ දෂ්ට කළා දානවා. ඒ නිසා නුඹ ඉන්නේ මහා අනතුරක.
යමක් ඔබගේ යහපත සඳහා කැමති නම් ඒ දේ කරන්න උත්සාහවත් වෙන්න මේ කාලයයි කියලා. පින්වතුනි අර වෙනදා මෙයාගේ අදහස තිබුණේ සර්පයන් දිහා බැලුවේ ආභරණ කියලා හිතාගෙන ලොකු බයක් තේරුනේ නැහැ. හැබැයි එයාගේ අදහස ටිකක් වෙනස් කරලා අර සත්පුරුෂයා කියා දීපු අදහසින් බලනකොට දැන් මෙයාට පේනවා ඇත්තටම සර්පයෝනේ. මොනතරම් භයානක තැනකද මම මේ ඉන්නේ. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මේ සර්පයන් ටික හොඳට නාවලා සර්පයන්ට කිරිපොවලා නිදි කරවලා හිමින් සීරුවේ ගලවලා තියලා පැත්ත බලන්නේ නැතුව දුවනවා. පින්වතුනි මේක ආරංචි වෙන රජුරවන්ට. රජුරෝ නියෝග කරනවා සතුරු වදකයෝ 5 දෙනෙකුට වහාම ගිහිල්ලා අර පුරුෂයා වල්ල ගන්න දුටු තැනදී විනාශ කළා දාන ජීවිතක්ෂයටපත් කරන්න කියලා. සර්පයෝ 4 දෙනාත් ඇහැරිලා බලනකොට ස්වාමියානේ සර්පයෝ 4 දෙනාත් මිනිස්සයා හොයාගෙන පස්සෙන් එලවගෙන යනවා. ඒ මදියට රජුරෝ වදකයෝ 5 දෙනෙකුත් සතුරු වදකයෝ 5 දෙනෙකුත් එවලා තියෙනවා. ඔවුනුත් පස්සෙන් හඹාගෙන එනවා. මෙහෙම එනකොට අර සත්පුරුෂ මිනිසයා කියනවා සත්පුරුෂ පුරුෂයා කියනවා පින්වත සර්පයෝ 4 දෙනාත් ඔබ පස්සෙන් පන්නනවා. සතුරු වදකයෝ 5 දෙනෙකුත් ඔබ පස්සෙන් පන්නගෙන එනවා. නතර වෙන්න එපා. තමන්ගේ හිත කැමති යමක් කළ යුතු නම් ඒ දේ දැන් කරන්න කියලා. මේ මිනිසයා වේගෙන් දුවනවා පින්වතුනි. මිනිසයා මොහොතකට හරි නතර වුණොත් එහෙම පින්වතුනි ඉවරයි. නතර වුණා කියන්නේ එක්ක සර්පයන්ට හසු වෙනවා එක්ක සතුරු වදකයන්ට හසු වෙනවා. ඊට පස්සේ රජුරෝ මොකද කරන්නේ මේ මිනිසයා වල්ල ගන්න බැරි නිසා ඇතුළත හැසිරෙන සතුරු වූ 6 වෙනි පුද්ගලයෙක්ව යවනවා. දුටු තැනදී ඝාතනය කරන්න කියලා. මේ මිනිසයා ආයුධයත් අමෝරාගෙන ඔසවාගෙන දුටු තැනදී ඝාතනය කරනවාය කියලා අර පුරුෂයාගේ පසුපසින් හඹාගෙන යනවා. දැන් අර සත්පුරුෂයා මේකත් කියනවා ඔබ පසුපසින් දැන් 6 වෙනි වූ පුරුෂයෙකුත් එනවා. ඇතුළත හැසිරෙන 6 වෙනි පුරුෂයෙක් එනවා. නතර වෙන්න එපා කියලා. දැන් මේ මිනිසයා මෙහෙම දුවගෙන යනකොට පින්වත්නි මෙයාට හම්බ වෙනවා හිස් ගමක්. මෙයා මේ හිස් ගමේ ගෙවල් වලට එබිකම් කරලා බලනවා කිසිම මිනිසෙක් නැහැ. මිනිසෙක් තියා මෙලෝ දෙයක් නැහැ. කිසි කෙනෙක් නැහැ. ඔය තියෙන වාදනයක් දෙකක් අරලා බලනවා එකකවත් මොකක්වත්ම නැහැ. එතකොට අර සත්පුරුෂයා කියනවා පින්වත ඔය හිස් ගම ඔහම වුණාට ඔතෙන්ට ගම් පහරන හොරුන් එනවා. ඒ ගම් පහරන හොරුන් ඇවිල්ලා විනාශ කරනවා. ඒ නිසා උතනත් ඉන්න සුදුසු තැනක් නෙමෙයි දුවන්න කියලා. පින්වතුනි මේ පුරුෂයා සර්පය 4 දෙනාගෙනුත් සතුරු වූ වදකයෝ 5 දෙනාගෙනුත් 6 වෙනි වූ ඇතුළත හැසිරෙන පුරුෂයාගෙනුත් ඊළඟට ගම් පහරන සොරුන්ගෙනුත් බියගෙන වේගෙන් දුවගෙන යනවා. පින්වතුනි මෙහෙම දුවගෙන යන මේ මිනිස්යාට හම්බ වෙනවා මහා ජලාශයක් සැඩපහරක්. මේ සැඩපහරෙන් එහා පැත්තට යන්න නැවක්වත් වෙන දෙයක් ඇත්තේ නැහැ. ඒ ළඟම තියෙන ලී දඬු කඩාගෙන, දර දඬු කඩාගෙන තනකොළ අරගෙන මේක ගැට ගහලා පොඩි පහුරක් හදාගෙන අතින් පයින් වෑයම් කරමින් මේ මහාර්ණවය මේ උදකාරණවය තරණය කරනවා. තරණය කරලා එහා පැත්තට ගියාට පස්සේ මේ පුරුෂයා දන්නවා දැන් මාව අල්ලන්න කිසි කෙනෙකුට බෑ. ඒ පැත්ත නිර්භයයි කිසිම උපද්‍රවයක් නැහැ. ආපහු හැරිලා බලනකොට සර්පය 4 දෙනයි හතුරු වදකයෝ 5 දෙනයි 6 වෙනි ඌ ඇතුළත හැසිරෙන පුරුෂයයි ගම් පහරන හොරුයි ඇවිල්ලා අර ඒ පැත්තේ ඉන්නවා. හැබැයි අනික් පැත්තට උන්ට එන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනි මේ උපමාව ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළේ මම අර මුලින්ම සඳහන් කළා වගේ නිවන් ප්‍රතිපදාව විවර කිරීම සඳහා. එනිසා මේ උපමාව අනුසාරයෙන්
මේන් ප්‍රකාශ වන අති ගම්භීර වූ උත්තරීතර ධර්මය මොකක්ද? අප විසින් කෙසේ හෝ අවබෝධ කරගත යුතු නිවන් අවබෝධ කර ගැනීමට තරම් හැකියාව තියෙන සියලු සසර දුක් නිමා කර ගන්නට සමර්ථ වූ ඒ ධර්මය කුමක්ද කියලා හොඳින් දැන් විමසා බලන්නට ඕන. පින්වතුනි අර රජ්ජුරුව දීපු දඬුවම සර්පයන්ට අපෝපස්ථාන කරන්න දුන්නා වගේ තමයි අපිට හම්බ වෙලා තියෙන සතර මහා භූතයන්ගෙන් යුක්ත සතර මහා ධාතුමය වූ මේ ශරීර පිණ්ඩය. පින්වතුනි අපිට මේ ශරීරය ලැබිලා තියෙන්නේ කවුරුත් ගෙනල්ලා තෑගි දීලා එහෙම නෙමෙයි. සංසාරේ අපි කරන ලද කර්මයන්හි විපාක වශයෙන් තමයි මේ ශරීරය ලැබිලා තියෙන්නේ. ඒ ශරීරය හරියට සර්පයෝ 4 දෙනෙක් වගේ. මේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතයන් 4කින්. අපිට ලැබිලා තියෙන දඬුවම තමයි දැන් මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙලා තියෙන මේ රූපයට අපෝපස්ථාන කරන්නයි තියෙන්නේ. පින්වතුනි බලන්න අපි මේ ශරීරයට සර්පයන්ට සලකනවා වගේ උපන්දා පටන් කොයි තරම් සංග්‍රහ කරනවද කොයි තරම් රැක බලා ගන්නවද. හැබැයි කොච්චර රැක බලා ගත්තත් අර සර්පයන්ට එක වේලක් හදිස්සියේ නැති වුණොත් එහෙම දෂ්ට කරනවා වගේ උපන්දා පටන් රැක ගන්න මේ ශරීරයට එක වේලක් පොඩ්ඩක් නවත්තලා බලන්න පින්වතුනි. දෂ්ට කරනවා. ඉන්න අමාරුයි. පුදුමාකාර රැක බලා ගැනීමකින් මේක ආරක්ෂා කරන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි පින්වතුනි පුහුදුන්කම නිසා නොතේරෙනකම නොවැටහෙනකම නිසා අපිට හිතෙනවා මේක මට හම්බ වෙච්ච මහා ආභරණයක් වගේ මං කොච්චර ලස්සනයිද මං කොච්චර අලංකාරවත්ද මේ විවිධ වූ අදහස් අපිට ශරීරය පිළිබඳව තියෙනවා. පින්වතුනි ඔබ මොහොතකට ඔය පින්වතුන් ගැනම හිතලා බලන්න. ඔය පින්වතුන්ට ඔය ශරීරය ගැන කොහොමද වැටහෙන්නේ කියලා. උදේට කණ්ණාඩියකින් මූණ දිහා බලනකොට මොකද හිතෙන්නේ? තමන් පිළිබඳව තමන්ගේ රූපය පිළිබඳව යම් සතුටක් තියෙනවා. මම ලස්සනයි, මම හැඩයි, මගේ හමේ වර්ණය ලස්සනයි, මගේ ඇස් ලස්සනයි, කොණ්ඩේ ලස්සනයි, මේක තව මේ විදිහට ලස්සන කරන්නත් ඕන. පින්වතුනි ඒ පුහුදුන් ස්වභාවයේ හැටි. පින්වතුනි අපි ජීවත් වෙන්නේ සර්පයන්ට කිරිපොවන යුගයක. ඒ සර්පයන්ට කිරිපොවන මානසික තත්වයෙන් තමයි ප්‍රතග්ජන සත්වයෝ ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි අපිට අර විදිහට හිතෙන්නේ. මේ රූපේ පිළිබඳව ලොකු අදහසක් තියෙන එක නිසා. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේට පේනවා අනේ මේ ප්‍රතග්ජන සත්වයෝ තමන්ට කර්ම විපාකයට ලැබිච්ච මේ රූපයට කොයිතරම් ප්‍රමාද වෙනවද කියලා. උන්වහන්සේට පේනවා පුහුදුන් සත්වයෝ මේ ශරීරය ගැන පුදුමාකාර ආසාවකින්, පුදුමාකාර මානයකින්, පුදුමාකාර විදිහට ප්‍රමාද වෙමින් වාසය කරනවා. පින්වතුනි මොහොතක් හිතන්න කවුරු හරි පිරිස මැද අපේ මේ අංගපසංග ගැන කියමින් නින්දාවක් කළොත් එහෙම කොහොමද? කොච්චර හිතට කනගාටුවක් ඇති වෙනවද පින්වතුනි? යම් කිසි කෙනෙක්ගේ ශාරීරික දුර්වලතාවයක් නිසා කර්ම දෝෂයක් හෝ කුමක් හෝ නිසා ඒ ශාරීරික දුර්වලතාවයක් තියෙන කෙනෙකුට පිරිස මැද කවුරු හරි කෙනෙක් නොදැනුවත්කම නිසා හරි මහා ලොකුවට නිග්‍රහයක් කළොත් එහෙම පින්වතුනි ඒ කෙනාගේ හිත කොච්චර වැටෙයිද කියලා බලන්න. කොච්චර ඒ ගැන කම්පා වේද කියලා බලන්න. මට මෙහෙම කිව්වා මෙච්චර පිරිසක් මැද කියලා. පින්වතුනි බුදුහාමුදුරන්ට පේනවා මේ සත්‍යය සර්පයන් ගැන මෙච්චරටම කම්පා වෙනව නේද කියලා. තවත් තමන්ගේම ඌ රූපයකට එහෙම කම්පා වුණා නම් පින්වතුනි කමක් නැහැ. තමනුත් නොවන තමන්ගේද නොවන හුදු කර්ම විපාකයකට
සංග්‍රහ කොට රැක බලාගෙන ඉවරයක් කළ නොහැකි ලෝකයටමයිති රූප මාත්‍රයකට මේ සත්වයෝ මෙච්චරට ප්‍රමාද වෙනව නේද? මේ තරම් දුකටපත් වෙනව නේද කියලා බුදුහාමුදුරන්ට කියනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ අනුශාසනා කරන අර සර්පයන් රකින්න පුද්ගලයාට කියනවා වගේ අපිට බුදුහාමුදුරන් ශාසනා කරනවා මේ රූපේ ඇති හැටිය මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොහොමද? මේ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නිර්මාණය වෙච්ච සතර මහා භූතමය වූ රූපයක් හැටියට තථාගතයන් වහන්සේ වදාරනවා. එහෙම වදාරන්නේ අපිට ඒ රූපය පිළිබඳව තියෙන මේ ප්‍රමාදී හැඟීම ඉවත් කිරීම සඳහා. රූපය මමම කියලා හිතාගෙන ඉන්න, මගෙම කියලා හිතාගෙන ඉන්න මෙන්න මේ අදහස දුරු කිරීම සඳහා, දුරු කර ගැනීම සඳහා තමයි තථාගතයන් වහන්සේම වදාරන්නේ. පිටුතරේ පොඩ්ඩකට හිතන්න අර උපමාවේ අර සත්පුරුෂයා කොච්චර කිව්වත් සර්පය වෙලාගෙන ඉන්න මිනිස්සයාට නොතේරුනොත් එහෙම ඒක. සර්පයෝම තමයි කියලා නොතේරුනොත් එයා කීයටවත් අතහරින්නේ නැහැ. පින්වතුනි ඒ වගේ බුදුහාමුදුරු අපිට මේ මහා භූතමය රූපයක් කියලා දේශනා කරනකොට අපිට මේක පින්වතුනි හරියට නොතේරුනොත් එහෙම, හරියට නොයටුනොත් එහෙම පින්වතුනි කීයටවත් මේක අතහරින්නේ නැහැ. කීයටවත් අතහරින්නේ නැහැ. දැනට අතහැරලත් නෑ නේද? මේ වෙනකොටත් ඒ හැඟීම අතහැරලා නෑනේ. ඒ කියන්නේ පින්වතුනි හරියට ඒක තේරිලා නෑ. තේරිලා නෑ කියලා කියන්නේ දන්නවා. හැබැයි දකින්නේ නෑ පින්වතුනි. ඥානතෝහම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි කියලා දේශනා කළේ. දන්නහුට දක්නහුට තමයි ආශ්‍රව ධර්ම ක්ෂය වෙන්නේ. අජානතෝ අපස්සතෝ නොදන්න කෙනාට නොදකින කෙනාට ආශ්‍රව දුරු වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට තියෙනවා සුතමේ ඥානයක් තියෙනවා. අහලා ලබාගත්ත කිසියම් වූ ප්‍රාමාණික දැනුමක් තියෙනවා. හැබැයි පින්වතුනි මේක දකින මට්ටමට තාම ආවේ නැහැ. පින්වතුනි හිතන්නකො නිකන් හරි සර්පෙක් ඇඟේ වෙලාගෙන ඉන්නවා නම් ඉන්නේ සර්පෙක් කියලා දන්නවා නම් විනාඩියක්වත් ඉඳී දොන්න හිටපො දැන් කියලා. දැනගත්ත ගමන් අයින් කරගන්නව නේද? අපි මේ රූපය තාමත් මමයනය කරන්නේ. තාමත් මේක පිළිබඳව අහංකාර මමංකාරයන් පවත්වමින් ඉන්නේ. මම මගේ කියලා තියාගෙන ඉන්නේ පින්වතුනි. මේක හරියටම තාම අපිට ප්‍රකට නැති නිසා. ඒක අතැඹුලක් වගේ ප්‍රකට වුණා නම් ධාතුමය වූ රූපය ධාතුවමයි කියලා ප්‍රකට වුණා නම් පින්වතුනි කිසි කලෙකත් මේ රූපය මම මගේ කොට ගන්නෙ නැහැ. ඒ නිසා මතක තියාගන්න තව අපිට රූපය ගැන දැනගන්නට කරුණු ගොඩාක් තියෙනවා. රූපය ගැන තව අපිට අවබෝධ කරගන්නට කරුණු තියෙනවා. එතකොට දැන් අර පුරුෂයා ඉන්නේ සර්පයෝ කියලා දැනගත්තම මොකද කළේ? සර්පයන්ට කිරිපෝල හිංසරේ ගලවලා තියලා දුවන්න පටන් ගත්තානේ. දැන් අපිටත් කරන්න තියෙන්නේ මේ රූපය කෙරෙහි යම් මම කියලා හැඟීමක් තියෙනවා නම්, මගේ කියලා හැඟීමක් තියෙනවා නම්, යම් තෘෂ්ණාවක්, දෘෂ්ටියක්, මානයක් රූපය කෙරෙහි පවත්වනවා නම් පින්වතුනි ඒ මම කියන හැඟීම, ඒ මගේ කියන හැඟීම, ඒ තෘෂ්ණාව, ඒ දෘෂ්ටිය, ඒ මානය මේ රූපෙන් ඉවත් වෙන විදිහට මොහොතක් පාසාම වැඩ කරන්නට තියෙනවා පින්වතුනි. දුවන්න කියන්නේ ඒකයි. දැන් මේ මනුස්සය එක මොහොතක් නතර වුණොත් ආපහු සර්පයෝ ටිකක් කනවා ඇවිල්ලා. ඒ වගේ අපි මේ සිහිය, මේ රූපයට තියෙන තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන ප්‍රපංච ධර්මයන් මොහොතෙන් මොහොත අත් නොහරිමින් හිටියොත්, ඒවා ඉවත් නොකරමින් හිටියොත් අපි ආපහු හිටපු තැනටම වැටෙනවා පින්වතුනි. ඒකයි දුවන්න කියලා කියන්නේ. හැම මොහොතකම අපේ ඒ ප්‍රායෝගික භාවිතයේ තියෙනට ඕන. ඒක අපි කරන්නට ඕන. ඒක අපි ඉන්නට ඕන. දැන් අන්න එහෙම ඉන්නකොට ඊළඟට රජ්ජුරුව එව්වනේ
සතුරු වූ වදකයෝ 5 දෙනෙක්. අර පුරුෂයත් කිව්වනේ නයි සර්පය 4 දෙනා විතරක් නෙමෙයි සතුරු වූ වදකයෝ 5 දෙනෙකුත් පන්නනවා දැන් කියලා. පින්වතුනි ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා අර රූපය ගැන යම් දැනුමක් තියෙන සත්පුරුෂයන්ට මහා භූතමය රූපයක් විතරක් නෙමෙයි. ඔබ සත්වයා, ඔබ පුද්ගලයා, ඔබ මම කියලා හිතන් ඉන්න දේ තුල ඔබ ලෝකය කියලා මේ හඳුනා ගන්න ඔබ දකින දේ තුල ඔබව කාදැමීම සඳහා ඔබව කාදමන්නට සර්පය 4 විතරක් නෙමෙයි උපාදාන වශයෙන් ගත්ත ස්කන්ධ පංචකයක් තියෙනවා. ඔබ මම කියලා හිතන් ඉන්න, මගේ කියලා හිතන් ඉන්න මේ සියලු අරමුණු වල වැඩි නෙමෙයි පින්විතනේ ඕගොල්ලෝ දැන් බණ අහනවා කියලා හිතන් ඉන්න මේ බලාගෙන ඉන්න සිද්ධිය තුල පවා තියෙන මොකක්ද? දැඩි කොට ගත්ත උපාදාන ස්කන්ධ පහක්. එතකොට මේ උපාදාන ස්කන්ධ පහටත් හසු නොවි දුවන්න කියනවා. පින්වතුනි උපාදාන ස්කන්ධ පහට හසු නොවි දුවන්න කියන්නේ අපි යම් මොහොතකදී ස්කන්ධ පංචකයට හසු වුණොත් එහෙම උපාදාන වශයෙන් ගත්තොත් අපි සතුරන්ටම හසු වුණා වෙනවා. වදකයෙකුටම හසු වුණා වෙනවා. පින්වතුනි අපි කොයි වෙලාවටද මේ වදකයන්ට හසු වෙන්නේ? ඔබ යම් රූපයක් බලලා ඒ රූපයට සතුටු වෙනවා නම් පින්වතුනි දැනගන්න මේ ඔබ සතුරු වූ වදකයෝ 5 දෙනාට හසු වුණා. ඔබ යම් ශබ්දයක් අහලා සතුටු වෙනවා නම් ඒ සතුටු වෙනවා කියන්නේ සතුරු වූ වදකයෝ 5 දෙනාට හසු වුණා. වදක ඌම ධර්මයන්ට ඔබ හසු වුණා කියන එක. පින්වතුනි ওই විදිහට අපි ඔය පින්වතුන් හොඳින් නුවණින් විමසලා බලන්න. ජීවිතේ වැඩිම කාලයක් පින්වතුනි අපි වදක ඌ ධර්මයන්ට හසු වෙමින් ඉන්නේ. අපි වදක ඌ ධර්මයන්ටම නැවත නැවත හසු වෙමින් ඉන්නවා මිසක් ඒ වදක වූ ධර්මයන්ගෙන් නිදහස් වෙන්න දරන උත්සාහය තියෙන්නේ ඊ타ත්ම ස්වල්පතරයක්ම විතරයි. ඒ නිසා අපි නිරන්තරයෙන්ම උත්සාහවත් විය යුතුයි හැමදාම වදක ධර්මයන්ට හසු නොවි ඉන්නට ඒ සඳහා සිහිය නුවණ පවත්වාගෙන යන්නට. පින්වතුනි අපි කොහොමද වදක වූ ධර්මයන්ට හසු නොවි ඉන්නේ? ඒ තමන්ව ඝාතනය කරන්නට එන වදක වූ පුරුෂයන් 5 දෙනාට හසු නොවි ඉන්නවා වගේ අපි කොහොමද වදක වූ ධර්මයන්ට හසු නොවි ඉන්නේ කියලා අපි හොඳින් නුවණින් විමසලා තේරුම් අරගන්නට ඕන. පින්වතුනි අපි උදාහරණයකින් බලන්න ඔබ වදක වූ ධර්මයන්ට හසු වෙන අවස්ථාවක්. ඔබ යම් වෙලාවකදී ඇහෙන් රූපයක් බලලා මේ ඉන්නේ මගේ පුතානේ නැත්තම් මේ ඉන්නේ මගේ දුවනේ මේ මගේ ගෙදරනේ මේ මගේ වාහනේනේ කියලා යම් මොහොතකදී පින්වතුනි අරමුණක් ඇති වුණොත් යම් මොහොතකදී එහෙම අරමුණක් ඇති වුණා කියලා හිතන්න පින්වතුනි ඔන්න අපි වදක ධර්මයන්ට දැන් හසු වෙච්ච වෙලාවක්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයට අපි දැන් හසු වෙලා ඉන්නවා. මේ වදක ධර්මයෙන් නිදහස් වෙන්න අපිට කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට අනුව ඒ වදකයෝ හැටියට තේරුම් අරගන්නට පුළුවන් නම් ඒ ඌ ආකාරයෙන්ම අපිට තේරුම් අරගන්න පුළුවන් නම් පින්වතුනි එහෙම දැනගත්තොත් එහෙම අවබෝධ කරගත්තොත් විතරයි අපිට පංච උපාදානස්කන්ධය කියන වදක ධර්මයෙන් නිදහස් වන්නට පුළුවන්කම තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔබ යම් වෙලාවකදී ඇහෙන් රූපයක් බලනවද ඔබ මගේ දරුවෙක් හෝ මම හෝ කියලා රැවටෙන මොහොතක් තියෙනවද අන්න ඒ මොහොතේ යථා භූත වශයෙන් පවතින්නේ යථාර්ථමය වශයෙන් පවතින්නේ සත්වයක් හෝ සත්වයෙකුගේ ධර්මයක් නෙමෙයි පුද්ගලයෙක් හෝ පුද්ගලයෙකුගේ ධර්මයක් නෙමෙයි එතන ඇත්ත ඇති හැටියටම පවතින්නේ
පින්වතුනි ස්කන්ධ පංචකයක් විතරයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයක් විතරයි ඇහෙන් රූප බලනවා කියන තැනක යතහ භූත වශයෙන් පවතින්නේ. යථාර්ථ වශයෙන් පවතින ස්කන්ධ පංචකයක් කියලා නොදැන අපිට යම් මොහොතකදී හරි පුද්ගලයෙක් කියලා වැටහෙනවා නම්, පුද්ගලයෙකු ගේ කියලා හෝ වැටහෙනවා නම්, එහෙම නැත්නම් යමක් දෙයක් කාරණාවක් කියලා වැටහෙනවා නම්, පින්වතුනි අපි යථාර්ථයෙන් පිටට ගිහිල්ලා කෙලෙස් සහිත මනසකම වාසය කරනවා කියනවා. ඒ කියන්නේ උපාදාන සහිත මනසකම වාසය කරනවා වෙනවා. දැන් මෙතනදී ආර්ය ශ්‍රාවකයා දැනගන්නට ඕන කාරණාව තමයි ඇහැට රූපයක් දකිනවා කියන තැනක ඇත්ත ඇති හැටියටම පවතින්නේ ස්කන්ධ පංචකයක්මයි. ඒ ස්කන්ධ පංචකය අනාත්ම වූම හේතු නිසා හටගෙන ඒ හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක්මයි කියලා එහි යථා භූත తত্ত্বය මනවින්ම තේරුම් අරගෙන තියෙන්නට ඕන වෙනවා. පින්වතුනි ඔබ ඒ කාරණාව නැවතත් සිහියේ තබා ගන්න, හොඳින්ම අවධාරණය කරගන්න. ඔබට ඇහෙන් රූප බලනකොට, කනින් ශබ්ද අහනකොට, නාසයෙන් ගඳ සුවඳ ලබනකොට, දිවෙන් රස ලබනකොට, කයෙන් ස්පර්ශ ලබනකොට මෙන්න මේ කියන අවස්ථාවේ ඇත්ත ඇති හැටියෙන්ම පවතින්නේ සත්ව පුද්ගල නොවුම ස්කන්ධ මාත්‍රයක් පමණයි, ස්කන්ධ පංචකයක් පමණයි කියලා ඒ නුවණ අපිට තියෙන්නට ඕන. ඒ අපි අවබෝධ කරගන්නටම අවශ්‍ය කරන කාරණාවක්. පින්වතුනි අශෘතවත් ප්‍රත්‍යඥයා ඒක දන්නේ නැහැ. ඒක දන්නේ විතරක් නෙමෙයි, ඒක නොදන්නාකම නිසා ඔහුට දෘෂ්ටියක් හට ගන්නවා. මේ පේන්නේ පුද්ගලයෙක්, මේ ඉන්නේ දෙයක්, මේ තියෙන්නේ දෙයක් කියලා ඔහුට දෘෂ්ටියක් උපදිනවා සත්වයේක්ය, පුද්ගලයෙක්ය, දෙයක්ය, ලෝකයක්ය කියලා. පින්වතුනි අශෘතවත් ප්‍රත්‍යඥයා තමාගේම වූ දෘෂ්ටියෙන්, තමා තුලම හටගත්තා වූ දෘෂ්ටියෙන් අර ස්කන්ධ පංචකයේ දිහා බලනකොට එයාට ඒ දෘෂ්ටියට අනුකූලව ස්කන්ධයන් පේනවා. පින්වතුනි ඒකයි මේ අපිට සිද්ධ වෙන කාරණාව. ඔබට ඉදිරිය දිහා බලනකොට පුද්ගලයෙක් පේනවා නම්, මේ ඉන්නේ පිරිසක් කියලා පේනවා නම් හොඳටම දැනගන්න මේ වෙලාවේ මේ මොකද්ද තියෙන්නේ? තමා තුලම හටගත්ත දෘෂ්ටියෙන් ඒ වස්තුව දිහා බලලා තියෙනවා. දෘෂ්ටියෙන් වස්තුව දිහා බලනකොට අපිට ඒ වස්තුව දෘෂ්ටියට අනුකූලව පේන්න ගන්නවා. එතකොට නුවණැති ආර්ය ශ්‍රාවකයා දන්නවා දිට්ඨිය අනිකක්, වස්තුව අනිකක්. වස්තුව දෘෂ්ටිය නෙමෙයි, දෘෂ්ටිය වස්තුව නෙමෙයි. දෘෂ්ටියෙන් වස්තුව දිහා බලනකොට අපිට ඒ විදිහට පේනව නේද කියලා ඒ නුවණැති ආර්ය ශ්‍රාවකයා දන්නවා. ඒ නිසා පින්වතුනි ඔබ ඔබේ ජීවිතය තුළින් මේ මොහොතදීම මේ පවතින ධර්මය ගැන හොඳින් බලන්න. අමුතු දෙයක් නෙමෙයි. ඔබට දැන් මේ වටපිටාව බලනකොට පිරිසක් බණ අහනවා නේද කියලා හිතනවා නම්, ඒ බඳු හැඟීමක්, ඒ බඳු දෘෂ්ටියක් තියෙනවා නම් පින්වතුනි මේ මොකද්ද මේක තියෙන ඇත්ත ඇති හැටියේ? දෘෂ්ටියෙන් වස්තුව දිහා බලපු නිසා අපිට ඒ වස්තුව දෘෂ්ටියට අනුගතව පේන එකයි සිද්ධ වෙන්නේ. එතකොට යම් කලෙක වස්තුවේ යථාභූත తත්වයේ දකීද එකල්හි දෘෂ්ටියට ඉඩක් නැහැ. යම් කලක දෘෂ්ටියෙන් බලනවාද එකල්හි යථාභූත ඥාන දර්ශනයට ඉඩක් නැහැ. මොකද දෙපැත්තට තියෙන රේල් ගේට්ටුව වගේ තමයි. වස්තුවේ ඇත දැක්කොත් දෘෂ්ටියට ඉඩක් නැහැ. දෘෂ්ටියේ ඇත දැක්කොත් වස්තුවට මේ දෘෂ්ටියෙන් වස්තුව දිහා බැලුවොත් යථාභූත තත්ත්වය කවදාවත් පේන්නේත් නැහැ. එතකොට පින්වතුනි
අපිට කරන්නට තියෙන්නේ අඤ්ඤං දිට්ඨි අඤ්ඤං වත්තු දෘෂ්ටිය කියන එක වස්තුවෙන් අන්‍ය වූ දෙයක්මයි කියලා මනවින්ම වටහා ගන්නට පුළුවන් නම් අන්න අපිට පුළුවන් වස්තුවේ යථාභූත තත්ත්වයක් මනවින් අවබෝධ කරගෙන දෘෂ්ටියට හසු නොවි ඉන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි මොකද්ද දෘෂ්ටියට අදාළ නොවූ වස්තුව? පින්වතුනි දෘෂ්ටියට අදාළ නැහැ රූපය කියන එක. වස්තුව රූපයයි රූපේ සත්වයක් කියලා හිතනවා නම් ඒකට කියනවා දෘෂ්ටිය කියලා. ඒ දෘෂ්ටිය ඒ රූපය කියන වස්තුවට අදාළ වෙන්නේ නැහැ. පින්වතුනි රූපේ විතරක් නෙමෙයි වේදනාව වස්තුව. දෘෂ්ටිය කියන්නේ මගේ වූ වේදනාව කියන හැඟීම. ඒ මගේ කියන දෘෂ්ටිය මම කියන දෘෂ්ටිය වේදනාව කියන වස්තුවට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා අඤ්ඤං දිට්ඨි අඤ්ඤා දිට්ඨි අඤ්ඤං වත්තු කියලා කියන්නේ දෘෂ්ටි අනිකක් වස්තු අනිකක් කියලා කියන්නේ අපි හිතන අපි තුළ යම් තෘෂ්ණා වශයෙන් බැඳිච්ච දිට්ඨි වශයෙන් බැඳිච්ච දේවල් තියෙනවා නම් මේ දෘෂ්ටියෙන් එකක්වත් රූපයත් වේදනාවත් සංඥාවත් සංඛාරයත් විඥානයත් කියන මේ ස්කන්ධ පංචකයෙන් මේ වස්තු එකකටවත් අදාළ වූ ධර්මයන් නෙමෙයි. යම් කිසි තැනකදී අපි අපේම මේ දෘෂ්ටි වලින් ලෝකේ දිහා බලනවා කියන්නේ හොඳින් තේරුම් අරගන්න පින්වතුනි අපි ඉන්නේ අර සතුරු වූ වදකයන්ගේට හසු වෙලා එක්ක අපි ඒ හතුරු පස් දෙනාගෙන් එක්කෙනෙකුට හසු වුණත් ඝාතනය වෙනවා වගේ රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ විඥානය හෝ එකක් ගත්තත් අපි සසර දුකටම වැටෙනවා. ඉන් නිදහස් වීමක් ලැබෙන්නේ නැහැ. පින්වතුනි අශෘතවත් ප්‍රත්‍යඥයාගේ ස්වභාවය තමයි එයා ඒ ධර්මයන්ගේ ඇත්ත නොදන්නා නිසා රූපේ යථාභූත තත්ත්වය නොදන්නා නිසා මොකද වෙන්නේ? රූපං අභිනන්දති. රූපේ ඇත්ත ඇති හැටි දන්නේ නැති වුණා මනුස්සයාට මොකද වෙන්නේ? රූපේට සතුටු වෙනවා. අභිවදති රූපය ගැන සතුටින් කතා කරනවා. අජ්ජෝසාය තිට්ඨති රූපේ පිහිටා සිටිනවා රූපේ බැසගෙන සිටිනවා. දැන් බලන්න පින්වතුන් ඔය පින්වතුන් තමන්ගේ රූපයට සතුටු නැද්ද? ඔබයි හිතාගෙන ඉන්න රූපයට ඔබ කොච්චර සතුටුද කියලා බලන්න පින්වතුන්. මේකට කියනවා රූපං අභිනන්දති. ඇයි මේ රූපේ අභිනන්දනය කරන්නේ? රූපේ ඇත්ත නොදන්නාකම නිසා. අභිවදති ඒ රූපය ගැන බොහොම සතුටින් කතා කරනවා. පින්වතුනි ඔයගොල්ලෝ කතා කරන්නේ නැද්ද මේ ලෝකේ තියෙන රූප ගැන හරි ලොකු සතුටින් හරි උජාරුවෙන් කතා කරන්නේ නැද්ද? අපේ පුතා දැන් විභාගේ පාස් වෙලා අපේ පුතාට හොඳ රස්සාවක් තියෙනවා. මට දැන් හොඳ රස්සාවක් තියෙනවා. මට හොඳ වැටුපක් තියෙනවා. පින්වතුනි මේ මොකද්ද? රූපය ගැන සතුටු වෙනවා. සතුටින් ප්‍රකාශ කරනවා. අජ්ජෝසාය තිට්ඨති ඒ රූපේ බැසගෙන ඉන්නවා. ඒ රූපේ පිහිටා ඉන්නවා. පින්වතුනි මේ විදිහට රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි. යම් කිසි කෙනෙක් රූපයට සතුටු වෙමින් රූපේ ගුණ කියමින් රූපේ බැසගෙන ඉන්නවා නම් පින්වතුනි ඔහුට උපදිනවා තෘෂ්ණාව, නන්දිය උපදිනවා. යා රූපේ නන්දි තදුපාදානං. ඔහුගේ සතුට නිසා ඒක උපාදාන වෙනවා. පින්වතුනි මනවින්ම ඔබ කල්පනා කරගන්න අපි රූපයට සතුටු වෙන වාරයක් ගානේ අපි රූපයේ ಗುಣ කියන වාරයක් ගානේ අපි රූපේ බැසගෙන ඉන්න වාරයක් ගානේ අපිට උපදිනවා නන්දිය තෘෂ්ණාව. පින්වතුනි තෘෂ්ණාවේ තියෙන භයානකමකම තමයි එකක් අපි මේ ජීවිත වශයෙන් ප්‍රමාද කරන එක. පින්වතුනි එකම තෘෂ්ණාව දෙපැත්තකට ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි තෘෂ්ණාව නිසා වර්තමානයේහි අපි ප්‍රමාද වෙනවා. අපි යමකට සතුටු වෙනකොට.
පින්වතුනි ඒ වගේම භයානකම දේ තමයි ඒ තෘෂ්ණාව විසින් අපේ පරලොව ගතිය සකස් කරනවා පින්වතුනි. අපි දන්නේම නැහැ, අපි හිතන්නේත් නැහැ. නොදැනුවත්වම තෘෂ්ණාව විසින් පරලොව ගතිය සකස් කරලා ඉවරයි. හිතන්න යම් කිසි කෙනෙක් තමන්ගේ යයි ගත්ත ඉඩමකට සතුට වෙනවා කියලා. පින්වතුනි ඔහු අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඇහෙන් රූපයක් බලලා රූපයට සතුට වෙනවා. මගේ ඉඩම මේ හොඳ ගයක් හදාගන්න පුළුවන් ඉඩම කියලා සතුට වෙනවා. පින්වතුනි මතක තබා ගන්න ඒ තෘෂ්ණාවම මතු ප්‍රතිසන්දියට අදාළ භූමිකාව සකස් කරනවා. ඒ තෘෂ්ණාවම ඊළඟ ජීවිතේ ඒ gederම සමහරට ඒ වත්තේම භූතෙක් ප්‍රේතෙක් වෙන්න හරි එහෙම නැත්නම් අර ඉන්න ගෙම්බෙක් ගැඩවිලෙක් වෙන්න හරි ඊට අදාළ පසුබිම සකස් කරනවා. පින්වතුනි මහා ලොකු දෙයක් කරේ නෑ බලනකොට ඉඩමකට සතුටු වුණා විතරයි. හොඳ ඉඩමක් සතුටු වුණා, ಗುಣ කිව්වා, කැමති වුණා. හැබැයි ඒ තෘෂ්ණාව ඊළඟ ජීවිතයට අදාළ භූමිකාව සකස් කරලා තියෙනවා. පින්වතුනි එක තැනක සඳහන් වෙනවා එක මිනිස්සෙකුට දින ගණනාවක් බඩගින්න ඉන්න සිද්ධ වුණා. දවස් ගාණක් බඩගින්නේ. මේ බඩගින්නේ එනකොට මෙයා දකින්න එක කඩයක් අයිනේ බැල්ලක් ඉන්නවා. මේ බැල්ලට ඒ කඩේ මිනිස්සයා කන්න දෙනවා හොඳට. පින්වතුනි මේ සතාව දැක්කම මේ බඩගින්නේ ඉන්න මිනිස්සයා හිතනවා මිනිස්සෙක් වෙච්ච මටවත් හරියට කන්න නැහැ. මේ බැල්ලට කොච්චර සැප පහසුකම් තියෙනවද? පින්වතුනි ඔච්චරයි හිතුවේ. මෙරිලා ගිහිල්ලා එදාම කලුරිය කළා. උපන්නේ කොහෙද? අර බැල්ලගේ බඩේ උපන්නේ. පින්වතුනි මොන පවද්ද කලේ බලන්නකෝ. මොකෝ බැල්ල මරන්න හිතුවද? හොරකම් කරන්න හිතුවද? කාමයේ වරද වැසුණාද? පින්වතුනි අර බැල්ල කනවා දැක්කම බඩගින්න ඉන්න මේ මිනිස්සයාට හිතුණා මිනිස්සෙක් වෙච්ච මටවත් නැති සැප මේ බැල්ලට තියෙනවනේ. පින්වතුනි ඒ අරමුණට බැඳුණා. තමාම හිතපු ඒ අරමුණට ටිකක් බැඳුණා. එදා රෑ කලුරිය කළා බැල්ලගේ කුසේම බලු කොක්කෙක් වෙලා උපන්නා. පින්වතුනි ඔය කතාව ඔය පින්වතුන් ජීවිතේ කී වතාවක් කියලා තියනවද කියලා බලන්න. ඔය සුව පහසුවට හැදෙන සත්තු දිහා දැක්කට පස්සේ නේද? ඒ නිසා පින්වතුනි තෘෂ්ණාව ස්වල්ප කොට සලකන්නට එපා. ස්වල්ප වූම තෘෂ්ණාව ඇති ඔබව දීර්ඝ කාලයකට දුකටපත් කරන්නට. පින්වතුනි එකපාරක් තිරිසන් ලෝකයක උපන්න නම් ඇති නැවත එතනින් පව්කම් කරගෙන ආපහු පහලටම යන්න පුළුවන්. ඒ නිසා මේ තෘෂ්ණාව අරමුණකට සතුටු වෙමින් අරමුණු ගැන ಗುಣ කියා ඉන්න මේ ගතිය නිසා පහළ වෙන තෘෂ්ණාවේ භයානකකම, ඒක තියෙන බලවත් ආදීනවය, ඒකෙන් වෙන්න පුළුවන් මහා අනුතුරුදායක විපාකය පින්වතුනි මනවින්ම තේරුම් අරගන්න. තෘෂ්ණාවේ භයානකකම මනවින් දන්නවනම් ඔය පින්වතුනි ස්වල්ප දෙයකටවත් හිතනම් බැඳෙන්න දෙන්නේ නැහැ. අර පුංචි දෙයටත් සුනකෙක් වෙලා උපදින්න තරම් හේතු වුණා නම් පින්වතුනි හිතන්නකෝ දැන් ඔය තමන්ගේ හිතවල තියෙන බැඳීම් වල තත්ත්වය හිතන්නකෝ. මොන ලෝකයයිද නේද? කොහේ උපදීද කියලා හිතා ගන්නවද? අර පොඩ්ඩට අතෙන්ට ගියා නම්. ඒ නිසා ඒ තෘෂ්ණාව කියන එක මෙලවත් එක පැත්තකින් අපි ඒ ධර්මයන්ට අලවලා ප්‍රමාද කරනවා. අනික් පැත්තෙන් පරලොවට යන්න පරලොව ගතිය කොයි ආකාරයේද කියන එකත් සකස් වෙනවා. එතකොට යා රූපේ නන්දි තදුපාදානං සතුටු වුණාට පස්සේ ඒ රූපේ අපි දැඩි කොට ගන්නවා. යමක් කැමති නම් අපි ඒක ග්‍රහණය කර ගන්නවා. පින්වතුනි තෘෂ්ණාවෙන් විතරක් නෙමෙයි. කාම උපාදානය කියන එක නම් තෘෂ්ණාවෙන් අපිට සලකා ගන්න පුළුවන්. දැන් බලන්න ඊට වඩා තවත් ඒ වගේම තවත් උපාදාන තියෙනවානේ. ditthi උපාදාන තියෙනවා, සීලබ්බත උපාදාන තියෙනවා, අත්වාද උපාදාන තියෙනවා. දැන් ඔබට ඔබගේ ශරීරය මමමයි කියලා හැඟීමක් තියෙනවා නම්, ආත්ම සංඥාවක් තියෙනවා නම්
ආත්ම සංඥාවෙන් දැඩි කොට ගත් බවක් තියෙනවා නම් පින්වතුනි මොකද්ද මේ? අත්වාද උපාදානය. තමාමයි කියලා ආත්ම වශයෙන් දැඩි කොට ගත්ත කම. පින්වතුනි යමක් දැඩි කොට ගනීද උපාදාන වශයෙන් ගනීද උපාදාන පත්‍ය භවෝ භවයේ පිහිටනවා. අපි කියන්නේ කර්ම භවයේ පිහිටනවා කියලා නේද? ප්‍රතිසන්දිය ලබන්න සුදුසු පරිදි කර්ම භවයේ පිහිටනවා. ඒ කර්මාභිසංස්කාරයන්ගේ රැස්වීම සිද්ධ වෙනවා. පින්වතුනි කර්මය කියලා කියන්නේ මොකද්ද? චේතනාව. යමක් දැඩි කොට ගත්තා නම් ඒ දැඩි කොට ගැනීම හේතුවෙන් එබඳු වූ චේතනාවන්, එබඳු වූ කර්මාභිසංස්කාරයන්ගේ රැස්වීම සිද්ධ වෙනවා. දැන් බලන්න අපි කියන්නේ ඔය මරණාසන්න මොහොතේදී කර්ම නිමිති පහළ වෙනවා කියලා, කළ දේවල් සිහිපත් වෙනවා කියලා. පින්වතුනි ඒක වෙන්නේ කොහොමද බලන්න. දැන් ඉස්සර මම හිටියා ඒ මම අසුවල් තැනදී අසුවල් සත්වයාව ජීවිතක්ෂයට පත් කළා. එබඳු වූ කර්මාභිසංස්කාරයක් තියෙනවා. එබඳු වූ චේතනාවන්ගේ පිළියෙලවීමක් තියෙනවා. පින්වතුනි ඇයි මේ එබඳු වූ චේතනාවන් පිළියෙල වෙන්නේ? අර ස්කන්ධයන්ගේ යථාභූත තත්ත්වය නොදන්නා කම නිසා. ස්කන්ධ ධර්මයන් න්‍යයයි කියලා නුවණ තිබුණා නම් දිට්ඨිය ස්කන්ධයන්ට ඇතුළත් අයිති නෑ, මේ ස්කන්ධ දිට්ඨියට ඇතුළත් වෙන්නේ නෑ, අයිති නෑ කියලා දැනගෙන හිටියානම් හිතෙයිද මම අසුවල් දවසේ අසුවල් තැනදී සතෙක් මැරුවායි කියලා එබඳු චේතනා පහළ වෙයිද? පින්වතුනි එබඳු කර්මාභිසංස්කාරයෙන් රැස්වීමක් සිද්ධ වෙන්නේ නෑ. එබඳු කර්මාභිසංස්කාරයන් නැත්තම් කර්ම භවේ නැත්තම් නැවත එබඳු දේවල් සොයාගෙන යෑමකුත් නෑ. ඒ කියන්නේ ජාතියක් නෑ. ජාතිය නැත්තම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඇත්තේ නෑ. එතකොට අපිට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න නම් පින්වතුනි අපිට කරන්න තියෙන්නේ යතහා භූත తত্ত্বය, ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය, ස්කන්ධයන්ගේ ස්කන්ධ අර්ථය, ඒකේ ඇත්ත ඇති හැටිය මනවින්ම අවබෝධ කරගන්න එක තමයි කරන්නට තියෙන්නේ. අපි රූපය මහා භූත වශයෙන් නුවණින් මෙනෙහි කළා වගේම වේදනාවේ තියෙන ඇත්තත් අපි නුවණින් විමසලා ඒ ඇත්තත් තේරුම් අරගෙන තියෙන්නට ඕන. පින්වතුනි අශෘතවත් ප්‍රත්‍යඥයාගේ ස්වභාවය මොකද්ද? රූපය මම වශයෙන් ගන්නවා වගේම වේදනාවත් මම වශයෙන් ගන්නවා. යමක් විඳීද, යමක් විඳින ස්වභාවයෙන් යුක්තද, ඒ විඳීම තමා හෝ සලකනවා, තමා වශයෙන් හෝ සලකනවා. එහෙම නැත්නම් ඒ විඳීම තමන්ගේ හැටියට හරි හිතනවා. පින්වතුනි මෙතන ඉන්න හැම දෙනාම හිතලා බලන්න. ඔයගොල්ලන්ට අදහසක් නැද්ද මම කොච්චර ඉස්සර දුක් විඳද කියලා? මොකක් හරි විඳපු දුකක් ගැන, මොනවා හෝ අරමුණු ගැන මං මේ අරමුණු නිසා කොච්චර දුක් විඳද, මගේ හිතේ කොච්චර දුකක් තියෙනවද? ඔය අදහසක් නැද්ද පින්වත්නි? තියෙනවා. මොකද්ද මේ තියෙන්නේ? එක්ක වේදනාව තමා වශයෙන් සලකා ගැනීම. වේදනං අත්තතෝ සමනුපස්සති. වේදනාව තමා වශයෙන් සැලකීම. එහෙම නැත්නම් වේදනා වන්තං වා අත්තානං සමනුපස්සති. තමන් වේදනා ඇත්තෙක් කොට සලකා ගන්නවා. මට මෙහෙම වේදනාවක් තියෙනවා. පින්වතුනි මට මෙහෙම වේදනාවක් තියෙනවා කියලා යම් අදහසක් තියෙනවා නම් ඒක දෘෂ්ටි මාත්‍රයක්ම විතරයි. යම් වේදනාවක් තිබුණා නම් ඔබ ඊතා කටුකයි, ඊතාම දුක් සහිතයි, ඉවසිය නොහැකි, තව කෙනෙකුට වචනයෙන් කියා ගන්න බැරි තරම් වූ දුකක් කියලා යම් වේදනාවක් තිබුණා නම් පින්වතුනි ඒ වේදනාව ඔබත් නෙමෙයි, ඔබගේත් නෙමෙයි. ඒ වේදනාව සත්වයකුත් නෙමෙයි, සත්වයකුගේත් නෙමෙයි. පින්වතුනි අනාත්ම ඌම හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන වේදනා මාත්‍රයක් විතරයි. පින්වතුනි වේදනාව හටගන්නේ කුමක් නිසාද? පස්සපච්චය වේදනා නේද? ස්පර්ශය නිසායි වේදනාව හටගන්නේ. පින්වතුනි ස්පර්ශය යම්සේ අනාත්මද ස්පර්ශය,
ඒ අනාත්ම වූ ස්පර්ශය නිසා හටගන්න වේදනාව කොහෙන්නම් ආත්ම වෙන්නද? ඒ වේදනාවත් අනාත්මමයි. පින්වත්නි, ස්පර්ශයට හේතුව මදක් විමසලා බලන්න. අනාත්ම වූම ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාගේ එකතු වීමයි ස්පර්ශය කියලා කිව්වේ. ඒ අනාත්ම වූ ධර්මයන් නිසාමයි ස්පර්ශය කියන අනාත්ම වූ ධර්මයද හටගත්තේ. පින්වතුනි, අනාත්ම වූ ස්පර්ශය නිසාමයි අනාත්ම වූ වේදනාව හටගත්තේ. අනාත්ම වූ වේදනාවක් නිසා පින්වතුනි සත්වය ආත්ම වශයෙන් ඒ සලකාගෙන කොච්චරනම් දුකට දුම්නසටපත් වෙනවද? පින්වතුනි, මම දවසක් දැක්ක, ওই පින්වතුනුත් දැකලා ඇති. මේ ලංකාවේ වෙන්නට ඕන, ලංකාවේ තමයි. එක ඇක්සිඩන්ට් එකක් වෙච්ච අවස්ථාවක අම්මයි දුවයි ගමනක් යනකොට ඒ ඇක්සිඩන්ට් එක නිසා ඒ අම්මගේ බෙල්ල ගැලවිලාම යනවා. ඒ බෙල්ල පාරේ වැටෙනවා. කඳෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලාම ගිහිල්ලා කඳෙන් වැටෙනවා. අර දුව අර බෙල්ල අරගෙන කොච්චර දුකක් විඳිනවද පින්වතුනි. එයා අනේ මගේ අම්මව හොඳ කරගන්න ඕනේ, මගේ අම්මව ඉස්පිරිතාලට ගෙනියන්න, ඉක්මනින් ඉස්පිරිතාලට ගෙනියන්න. පින්වතුනි, මේ දැන් කඳෙන් බෙල්ල වෙන් වෙලා ආ ජීවිතය කියලා දෙකක් ඇත්තේ නැහැ. ඉතින් කියනවා අනේ මේක හීනයක්ද කියනවා. පින්වතුනි, ජීවත් වෙනවද හීනයක්ද කියන එක හිතන්න තරම්වත්, එහෙම අමතක වෙන්න තරම්, ඒ වගේ හිතන්න තරම් පින්වතුනි ඒ දුක කොහොමනම් දුකක් වෙන්නට ඇද්ද? තමන්ගේම කෙනෙක්ගේ පින්වත්නි බෙල්ලක් ගැලවිලා පාරක වැටිලා තියෙනකොට ඔබ මොහොතකට හිතන්න ඒ බෙල්ල අතට ගන්නකොට ඔබට දැනෙන හැඟීම මොකද්ද? පින්වතුනි, ඒක මිනිස්සෙකුට වචනෙන් කියන්න පුළුවන් දුකක්ද? පින්වතුනි, ඒ බඳු වූ ඊතා දුක් වූ තව කෙනෙකුට කිව නොහැකි තරම් දුකක් වූ යම් වේදනාවක් තියෙනවා නම් පින්වතුනි, ඇය දුක් විඳින ඒ වේදනාව මොහොතකටවත් එයත් නෙමෙයි, ඇගේ වූ වේදනාවකුත් නෙමෙයි. නමුත් ප්‍රත්‍යඥකමක තියෙන අසරණකම හොඳින් බලන්න පින්වතුනි. තමන්ගේද නොවුන්, තමන්ද නොවුන, තමන්ගේද නොවුන කිසිම ආකාරයෙන් තමන්ගේ කරගන්නටවත් බැරි අනාත්ම වූම වේදනාවක් නිසා පින්වතුනි, ඒ වේදනාව තමාගේයි සලකා ගත්ත කමන හින්දා පින්වතුනි කොච්චරනම් දුක් විඳිනවද? පින්වතුනි, ඒ තැනැත්තිය ඒ දුක විඳින එකටත් වඩා කනගාටුදායක තත්ත්වය තමයි, ඒ දුක විඳින එක බලවත්ම කනගාටුවක් තමයි. හැබැයි ඒටත් වඩා කනගාටුදායක දේ තමයි තමන් නොවුම ධර්මයක් නේද මේ තමන්ගේ කියලා අරගෙන දුක් විඳින කියලා ඒ දන්නේ නැතිකම පින්වතුනි. මොකද ඒ නොදන්නාකම ඒ බඳු වූ දුක් වලට නැවත නැවතත් ගෙනියන්න තරම් හේතු වෙනවා. පින්වතුනි, ඒ නිසා ඔබ මනවින්ම විමසා ගන්න. ඔබ වේදනානුපස්සනා භාවනාව කවදක හරි වඩනවා නම් ඔබේ හිතට දුකක් එන වෙලාවේදී, ඔබ ජීවිතේ යථාර්ථය හිතන වෙලාවේදී ඔබ වටහා ගන්න, සත්ව පුද්ගල නොවුම, සත්වයෙක් හෝ පුද්ගලයෙක් නොවන, සත්වයෙකුට හෝ පුද්ගලයෙකුට අයත්ද නොවන අනාත්ම වූම හේතු නිසා හටගත්ත වේදනාව ඒ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක කවදාවත් සත්වයෙක් පුද්ගලයෙක් මගේ වෙන්නේ නැහැ නේද කියලා නුවණින් තේරුම් අරගන්නට ඕන. පින්වතුනි, ඔය සම්බන්ධයෙන් බොහෝ දේවල් අපිට කතා කරන්න තියෙනවා. විවිධ පැතිකඩ ඔස්සේ මේ වේදනාව අනාත්මයි කියන එක තේරුම් අරගන්නට. ඊතා සැකවින් හෝ ඔබට සිහිපත් කරනවා නම් පින්වතුනි, යම් දුකක් කියලා ඔබට තියෙනවා නම්, ඒ දුක් වූ වේදනාව හෝ සැප හෝ කුමක් හෝ වේදනාවක් තියෙනවා නම් පින්වතුනි, මේක අනාත්මයි කියලා තේරුම් කර දෙන්න ඔබම හිතට පෙන්වා දෙන්න. ඒක ඔබම ඔබේ හිතට පෙන්වා දෙන්න මේ වේදනාව අනාත්මයි මෙන්න මේ අර්ථයන්ගෙන් පවා කියලා. හිතට කියලා දෙන්න අතීතයේ මේ වේදන යම් දුකක් කියලා හෝ කුමක් හෝ වේදනාවක් තියෙනවා නම් මේ වේදනාව කියන එක අතීතයේ කොහේවත් තිබිච්ච දෙයක් නෙමෙයි.
වෙන කොහේවත් තැම්පත් වෙච්ච දෙයක්ුත් නෙමෙයි. අනාගතයට යන දෙයක්ුත් නෙමෙයි. පින්වතුනි වේදනාව ස්පර්ශය කියන ස්වල්ප වූ ධර්මයේ නිසාම හටගන්න චෛතසික මාත්‍රයක් විතරයි. අර ස්පර්ශ හේතුවෙන් හටගන්න ඵල ධර්මයක් විතරයි. කිසිදු වේදනාවක් කිසිදු රූපයකට අයත් වෙන්නේ නැහැ. දැන් බලන්න යම් කිසි කෙනෙක් තමන්ගේ ප්‍රියෙක් මිය පරලෝ ගියාම අර රූපේ දිහා බලාගෙන පිංගුතුනි අඬනවා, වැළපෙනවා. මොහොතකටවත් පිංගුතුනි හිතනවද මේ වේදනාවේ රූපයට පොඩ්ඩක්වත් ඇතුළත් වෙන්නේ නැහැ, අයත් වෙන්නේ නැහැ කියලා. පිංගුතුනි රූපයක තුල කවදාකවත් වේදනාව කියන ධර්මයක් ඇත්තෙත් නැහැ, තියෙන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. මේ විවිධ පැතිකඩ ඔස්සේ ඔබ ඔබේ හිතටම කියා දෙන්න. වේදනාවත් රූපය වගේම සත්වයක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, මමත් නෙමෙයි, මට අයත් ධර්මයකුත් නෙමෙයි නේද කියන එක. ඔය විදිහට සංඥාව ගැනත් හිතට අපි පෙන්වා දෙන්නට ඕන. යම් හඳුනන බවක් තියෙනවා නම් ස්පර්ශ මාත්‍රයෙන්ම හටගත්ත විපාක ධර්මයක් විතරයි. ස්පර්ශය නිරුද්ධ වෙනකොට ඒ සංඥාව ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා. යම් චේතනාවක් තියෙනවා නම්, කල්පනා කරන බවක් තියෙනවා නම්, ඒ චේතනාවද ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන්න චෛතසික මාත්‍රයක්ම විතරයි. හිතය හෝ විඥානය හෝ මනස හෝ යමක් තියෙනවා නම් මේද නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත චිත්ත මාත්‍රයක් විතරයි. හේතු නිසා හටගත්ත ඒ ධර්මය හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනව නේද කියලා නුවණින් විමසා බලන්න. මේ විදිහට ආර්ය ශ්‍රාවකයා ස්කන්ධ පංචකයම එහි යතහභූත తত্ত্বය ඒ ආකාරයෙන්ම විමසා ප්‍රත්‍යක්ෂ කරගත්තම ඔහු දන්නවා එහෙනම් සත්වයක් කියලා, මම කියලා, මගේ ගෙදර කියලා, මගේ දූ දරුවෝ කියලා මේ හම්බ වෙන සංකල්පනා සියල්ලම, මේ දැනගන්න සියල්ලම වරදවාගත්තේ අදහසක් නේද? ඒක යතහභූත తত্ত্বය ඒක නෙමෙයි නේද කියලා ඔහුට නුවණ ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙහෙම දන්න ආර්ය ශ්‍රාවකයා සතුරු වදකයන් 5 දෙනාට හසු වෙන්නේ වගේ ස්කන්ධ පංචකයේ, උපාදාන ස්කන්ධ පංචකයට හසු නොවි ඉන්න උත්සාහවත් වෙනවා. එයා එක ස්කන්ධයක්වත් සත්වයක් පුද්ගලයෙක් හැටියට නොගෙන ඉන්න උත්සාහවත් වෙනවා. අන්න එහෙම ඉන්නකොට පින්වතුනි ඊළඟට අපිට හම්බ වෙනවා 6 වෙනි වදක වූ පුරුෂයා ඇතුළත හැසිරෙන 6 වෙනි වූ පුරුෂයා. ඒ තමයි පින්වතුනි නන්දි රාගය කියන එක. සතුටින් ඇලෙනකම. රූපයත් කොහොම හරි මහා භූත කියලා බලාගත්තා කියන්නකෝ. ස්කන්ධ පංචකයත් කොහොම හරි මෙනෙහි කළා නුවණින් අනේ සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි කියලා අවබෝධ කරගත්තා කියන්නකෝ යම් ප්‍රමාණයක හරි. හැබැයි බොහෝ කාලයක් තිස්සේ මේ සතුටින් ඇලෙනකම, අරමුණු වලට වහා ඇලෙනකම ඒක පිංගුතුනි ඔන්න පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඒ තෘෂ්ණාවගේ ආදීනව දැනගෙන අර කලිනුත් මතක් කළේ එක අරමුණකට ඇලුනා නම් ඇති පිංගුතුනි බොහෝ කාලයක් දුකටපත් වෙන්න කියලා. ඒ නිසා ඒ තෘෂ්ණාවගේ භයානකකම ආදීනවේ තේරුම් අරගෙන එකම අරමුණකටවත් නොඇලී වාසය කරන්න උත්සාහවත් වෙනවා. මෙහෙම ජීවත් වෙන මේ ආර්ය ශ්‍රාවකයාට ඔන්න හම්බ වෙනවා හිස් ගමක්. පින්වතුනි හිස් ගම කියලා කියන්නේ ඒ ආර්ය ශ්‍රාවකයාට හම්බ වෙනවා ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස මේ හැම එකකින්ම බැලුවත් එක තැනකින්වත් සත්වයේ පුද්ගලයෙක් හොයාගන්න නෑනේ. එයා ඇහෙන් බැලුවත් එයාට සත්වයේ පුද්ගලයෙක් හම්බ වෙන්නේ නෑ. එයාට ලෝකයක් මේ ආකාරයෙන් හම්බ වෙන්නේ නෑ. කනෙන් අහනකොටත් එයාට සත්වයේ පුද්ගලයෙක් හම්බ වෙන්නේ නෑ. එයාට ආයතන 6ම හිස් වූ ගමක් වගේ. හැබැයි එතනත් ඉන්න එපා කියනවා. මක් නිසාද? ගම් පහරන හොරු එනවා වගේ ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් නැවත ඇස් හමුවට, කන් හමුවට එනවා. මේ ආර්ය ශ්‍රාවකයා තාම කෙලෙස් දුරු කරලා නැහැ. යම් අවබෝධයක් විතරයි තියෙන්නේ. අර මනවඩන දේවල් නැවත නැවත පේනකොට, ඇහෙනකොට මොකද වෙන්නේ? පින්වතුනි ආපහු අර සමාධිමත් ගතිය බිඳෙනවා. අර නුවණින් ඉන්න ගතිය බිඳෙනවා. ආපහු මේවට හසු වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද බොහෝ කාලයක් තිස්සේ පැවතෙන කෙලෙස් මේ චිත්ත සංතානයන් තුළ පවතින
නිසා. ඒ නිසා ආයතනයන්ගෙන් බැලුවත් හිස් කියලා වැටහුණත් එතකනුත් නතර වෙන්න එපා. මොකද තාමත් රැවටෙන්න පුළුවන්කම තියෙනවා බාහිර ආලම්බනයන්ට. ඒ නිසා තව දුරටත් මේක ඉස්සරහට වඩාගෙන යන්න කියනවා. මෙන්න මෙහෙම යනකොට හම්බ වෙනවා චතුරෝගයන්. චතුරෝගයන් කියලා කියන්නේ කාමෝග, භවෝග, ditthියෝග, අවිජ්ජා ඕග කියන ඕග හතර. කාමයට හසු වුණොත් ගහගෙන යනවා හරියට මහා සැඩ පහරකට හසු වුණා වගේ. භවයට හසු වුණත් එහෙමයි. දෘෂ්ටියට හසු වුණත් එහෙමයි. අවිද්‍යාවට හසු වුණත් එහෙමයි. මේ හතර ඕගෙන් එහා පැත්තට යන්න කියලා හදපු නැව් ඇත්තේ නැහැ. ඒ නිසා Tamanම අර සකස් කරගත්තා වගේ පහුරක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති පහුරෙන් අතින් පයින් වෑයම් කර කර වගේ උත්සාහයෙන් යුක්තව මේ සතර ඕගයටම හසු නොවි එහා පැත්තට යනවා. පින්වතුනි හොඳට හිතලා බලන්න ගහගෙන යන ඕගයකට ඔබ පහුරක් අරගෙන බැස්සොත් අතින් පයින් වෑයම් කර කර යන්න ඔබට කොහොම වෑයමක් කරන්න වෙයිද? පින්වතුනි සතර ඕගය ඉක්මවා යන්න නම් අපිට බලවත් වීරියක් බලවත් උත්සාහයක් තිබිය යුතු වෙනවා. ඒකට හොඳ ආරම්භ වීරියක් ඕනේ. පවත්වාගෙන යන්නත් වීරියක් ඕනේ. නිමා කරනකම් අපේ මේ වීරිය ශක්තිමත්ව තියාගන්නට ඕන. මේ විදිහට සතර ඕගයෙන් එහා පැත්තට ගියාට පස්සේ එතරට ගියාම උන්වහන්සේට කියනවා රහතන් වහන්සේ කියලා. කීනා ජාති වසිතං බ්‍රහ්මචර්යං ජාතිය ක්ෂය වුණා බ්‍රහ්මචර්යාව පුරලා ඉවරයි කියනවා. කතං කරණීයං නාපරං ඉත්තත්තා යති පජානාති. කලයුත්ත කළා. මතුවේහි කරන්න දෙයක් නැහැ නේද කියලා නුවණින් අවබෝධ කරගන්නවා. පින්වතුනි ඔබට මේ ආසිවිසෝපම සූත්‍රය ආශ්‍රය කරගෙන ඔබගේ නුවණ දියුණු කරගන්නට හොඳම අවස්ථාව වෙලම තියෙනවා. මතකයේ තියාගන්න පින්වතුනි අපේ බෞද්ධයන්ට වරදිනම තැනක් තමයි දහම් පද අහලා ඒ පදවල අර්ථය ඒ ආකාරයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහවත් නොවි ඒ වචන උඩින් පැනලා ගිහිල්ලා ඉක්මනින්ම ගන්න පුළුවන් නිවනක් තියෙනවාද කියලා බලන්න උත්සාහවත් වෙනවා. පින්වතුනි එහෙම පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ රූපං අනබිජානෝ අපරිජාන රූපං අනබිජානං අපරිජානං අවිරාජයන් අපජහං අබබ්බෝ දුක්ඛක්ඛයාය. රූපය කියන ධර්මය මනවින් නොදන්නවනම් පිරිසිඳ නොදන්නවනම් දුරු කරන්නේ නැත්නම් පහ කරන්නේ නැත්නම් ඔහු දුක ක්ෂය කරන්න අභව්‍යයි කියනවා පින්වතුනි. ඒ කියන්නේ දුක නැති කරන්න බෑ. අපි එතකොට නිකන් රූපේ මහා භූත නිසා හරි ඕක මහා භූත තමයි කියලා එතනින් එහා විමසන්නේ නැතුව ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න යන්නේ නැතුව පැනලා යනවා එහා පැත්තට. පින්වතුනි එහෙම පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරු දේශනා කළේ බාන්නේ මේ රූපේ නැමැති එකම ධර්මයක් අවබෝධ කරගන්න. රූපේ නැමැති එකම ධර්මය දුරු කරන්න. මම නුඹලට අනාගාමි ඵලය පිළිබඳව අප වෙනවායි කියලා. ඉතින් ඒ නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මයන් අනාත්මයි කියලා බුදුහාමුදුරු යම් වචනයක් දේශනා කළා නම් ප්‍රත්‍යයෙන් උපන්නාය කියලා යම් වචනයක් දේශනා කළා නම් ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවාය කියලා යම් වචනයක් දේශනා කළා නම් අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති නොතිබීම හට ගන්නවා ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවාය කියලා යම් වදනක් දේශනා කළා නම් පින්වතුනි මේවා ඒ ආකාරයෙන්ම ඔබට ප්‍රත්‍යක්ෂ වෙන තුරු මොකද්ද කරන්න තියෙන්නේ? නුවණින් මෙනෙහි කරන්නට ඕන. යෝනිසෝ මනසිකාරය පවත්වන්නට ඕන. අපි ඒකට කියනවා චින්තාමය ඥානය කියලා. සුතමේ ඥාණයෙන් අහගන්නවා. චින්තාමය ඥාණයෙන් නැවත නැවත සම්මර්ෂණය කරනවා. ඊට පස්සේ ඒක භාවිතයට ගන්නවා භාවනාමය ඥානය වශයෙන්. ඒ නිසා අදත් වෙනදා මෙන් මේ ඇසූ දහම් කරුණු මනවින් හිතේ තබා ගන්න. ඒ අහන දහම් කරුණු මනවින් හිතේ තියාගෙන හොඳින් සම්මර්ෂණය කරන්න, අර්ථ පරීක්ෂා කරන්න, ජීවිතයට යොදා ගන්න. පින්වතුනි ඔබලාට නොබෝ කලකින්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මය ජීවිතයත් ඇති හැටිය තේරුම් අරගන්නට අවස්ථාව සැලසෙයි. ඒ යථාබෝධය ඔබේ සියලු කෙලෙස් ධර්මයන් දුරු කරලා ලෞතුරු ශාන්තිය කරා ඔබ ගෙන යන්නට
මහෝපකාරී වෙයි. ඒ නිසා මේ උත්තරීතර බුදු වදන් බුද්ධ දේශනාවන් කෙරෙහි ඔබේ සිත මනවින් යොමු කරලා ප්‍රමාදී ජීවිතයෙන් අත මිදලා අප්‍රමාදී ජීවිතයකට අවතීර්ණ වෙන්න හැකිතාක් පිංගුතුන් උත්සාහවත් වෙන්න. ගෙවෙන හැම මොහොතක්ම පිංගුතුනි අපිට වටිනාම මොහොතක් බව අමතක කරන්නට එපා. පිංගුතුනි අද මේ ගෙවෙන හැම තප්පරයක්ම පිංගුතුනි මේ මුළු සංසාරෙටම අපිට හම්බ වෙච්ච වටිනාම මොහොත කියලා ඔබ දන්නවද? මේ මුළු සංසාරෙටම හම්බ වෙච්ච වටිනාම මොහොතක් පිංගුතුනි මේ මොහොතින් මොහොත ගෙවි යන්නේ. මනුස්ස ජීවිතයකුත් හම්බෙලා බුද්ධෝත්පාද කාලයත් හම්බෙලා සද්ධර්මය අහන්නත් ලැබිලා ඔබට ශ්‍රද්ධා සම්පත්තියක් තිබිලා මේ ඔක්කොම තියෙද්දී සසරෙන් නිදහස් වෙන්න හැම දෙයක්ම ඔබට ලැබිලා තියෙද්දී නිස්කාරණය ගෙවා දමන මේ හැම තප්පරයක්ම පින්වතුනි ඒක ආය අපිට කවදාකවත් ගන්න හම්බෙන එකක් එහෙම නෙමෙයි. ඒ නිසා සුළු මොහොතකටවත් ප්‍රමාදවන්නේ නැතුව අප්‍රමාදීව ජීවත් වෙලා ඔබේ දෙලව දිනා ගන්නටත් ඉක්මනින්ම සසර නිමා කර ගන්නටත් හැමදෙනාම කටයුතු සිද්ධ කර ගන්නට ඕන.